समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मत्सविन कालो अयं बधन्ता धम्मत्सविन कालो अयं बधन्ता धम्मत्सविन कालो अयं बधन्ता। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। तथागत ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණයන් සිහිපත් කරගෙන අද දවසේ මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා මාවනැල්ල කෝන්ගමුව අටුබැද්දවත්ත ලිපිනෙහි පදිංචි ශ්‍රියානී කුමාරී අබේසිංහ විශ්‍රාමික ගුරු මෑණියන් ලක්මාල් දීපාල් පුතණුවරුන් මදුබාසිනී තාරුකා ලේලිවරුන් සහ ඉස්කයිලි සෙලායා මිනිබිරිය සහ ඥාතීන් විසින් සදැහැති දායකත්වය දරාගෙන කටයුතු සිද්ධ කරනවා. උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මේ පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වගේම ලෝකවාසී සියලු දෙනාටම ධර්ම අවබෝධය ඇති කරවා දීම. ධාතු මනසිකාරය මුල් කරගෙන විදර්ශනා භාවනාව සිදු කරන ආකාරය ධර්ම දේශනාව තුළින් අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ධාතු මනසිකාරයේ විදර්ශනාව කිව්වම අපිට ජීවිතේ නිතරම මතක් වෙන්නේ ශරීරය හරි මොනෑම් කොටසක් හරි වෙන් කර කරා බලන සිහිපත් කරන ස්වභාවයක් ගැන. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මනුස්ස ශරීරය කියලා. එහෙම ගත්තොතින් අපි කරන්නේ මේ මනුස්ස ශරීරයේ කොටස් වෙන් කරනවා. කේසා ලෝමා නකා තචෝ මන්සන් නහාරු විදිහට අපි මේ ශරීරයේ කොටස් වෙන් කරන්න පුරුදු වෙලා තියෙනවා. කෙස්ලොම් නියද සම්මස්නහර විදිහට වෙන් කර කරා ඒ ගැන සිහිපත් කරනවා. ඒ විදිහට සිහිපත් කරලා මේක මනුස්ස ශරීරයක් නෙවෙයි මේක ධාතු කොටස් ටිකක් කියලා මෙනෙහි කර කර ඉන්නවා. අපි කල්පනා කරලා බැලුවොතින් මේ ශරීරය කොටස් වලට වෙන් කරලා මේක
ධාතු කොටස් වලින් හැදිච්ච දෙයක් කියලා මෙනෙහි කරායි කියලා අපිට විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ පහළ වෙන්නේත් නැහැ. එහෙම නොවෙන්න හේතුව තමයි මේ ශරීරය කොටස් වශයෙන් වෙන් කරගත්තම කොටස් ටිකක් තියෙන්නේ කියලා නොදන්න අඳුනන කෙනෙක් නැහැ ලෝකේ. හැමෝම දන්නවා දැනුවත්. ශරීරය පිළිබඳ පරිේෂණ කරන සිරුරු මුත දේහ කොටස් වශයෙන් වෙන් කරලා අන්වීක්ෂ වලින් ඒවා බලබලා නිගමනවලට එළඹෙන බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දන්නවා. ඒ පිළිබඳව හඳුනනවා. නමුත් ඒ ඇත්ත චතුරාර්ය සත්‍යයක් අඳුනන්නේ නැහැ. විදර්ශනා නුවණකුත් නැහැ. එහෙමනම් අපි අමුතුවෙන් මේ ශරීර කොටස් ටික අරගෙන ඒ පිළිබඳ මානසිකාර කරමින් ඒ පිළිබඳ මෙනෙහි කරමින් ඒ පිළිබඳ සිතමින් කාලය ගත කළාය කියලා විදර්ශනා නුවණක් පහළ වෙන්නේ නැහැ. විදර්ශනා නුවණක් වැඩෙන්නේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට මෙනෙහි කරා කියලා විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ. නමුත් සමතයක් වැඩෙන්න පුළුවන්. සමතයක් කිව්වේ සිත එක අරමුණක පිහිටලා සිත සමතයකටපත් වෙලා සමාධියක් උපදීමේ හැකියාව පවතිනවා. මොකද පරිබාහිර අරමුණු වලින් තොරව කෙස් පිළිබඳවම ලොම් පිළිබඳවම නිය පිළිබඳවම හෝ ඒ කොටස් 32 පිළිබඳවම හෝ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් පිළිබඳව හෝ දිගින් දිගට එකම අරමුණක සිත පිහිටවගෙන ඒ අරමුණම නිමිති කරගෙන ඒ අරමුණම මෙනෙහි කරගෙන කටයුතු කරනකොට ඒ එකම අරමුණේ එකම නිමිත්තේ පිහිටපු සිත සමාහිත වෙලා සමත ස්වභාවයකට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් බුද්ධ ශාසනය තුල පෙන්වන ධාතු මනසිකාර විදර්ශනා භාවනාව අපි ඒ හිතන මිම්මට වඩා බොහෝ ඉස්සරහට යන භාවනාවක්. විදර්ශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය වැඩෙන භාවනාවක් වෙන්න ඕන. එහෙමනම් අපි තේරුම් ගන්නට උවමනයි යම් කෙනෙක් තුල විදර්ශනා නුවණ වැඩෙනවා නම් ඒ විදර්ශනා නුවණ ඇතුලේ වැඩෙන්නට උවමනා කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානයට චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණට තමයි අපි කියන්නේ විදර්ශනා නුවණ කියලා. විදර්ශනා ඥානය කියලා. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්නට උවමනයි අපි නිකම් කෙස්ලොම් නියද සම්මස්නහර පිළිබඳව හරි පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සතර පිළිබඳව හරි සිතා සිහිපත් කර හිටියට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ නුවණ වැඩෙන්නේ නැහැ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ නුවණ වැඩෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳ නුවණ වැඩෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳ නුවණ වැඩෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ වැඩෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ
ඥානයේ යම් කෙනෙක් තුල වැඩෙනවා නම් අනිවාර්යෙන්ම ඒ කෙනා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගත් නුවණකින් යුක්තව විදර්ශනාවකට පැමිණෙන්නට ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නා තැනක අවබෝධයක් නැති තැනක විදර්ශනාවක් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කවුරු හරි තර්කයක් ගෙනෙන්නට පුළුවන් විදර්ශනා කර කර ඉන්නකොට තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ පහළ වෙන්නේ කියලා. නමුත් චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් තොරව විදර්ශනාවකට එන්න බෑ. මොකද විදර්ශනාව කියලා කියන්නේම චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් ඒ පිළිබඳව මෙනෙහි කිරීම. අපි ලෝකේ දැනගන්න ආකාරයන් තුනක් තියෙනවා. ජානාති, විජානාති, පජානාති. ජානාති කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැනෙන ස්වභාවය. එදිනදා ජීවිතේ බොහෝ දේවල් අපිට දැනෙනවා. බොහෝ දේවල් සිහිපත් වෙනවා. ඒක අපිට નિરાයාසයෙන් නිරන්තරයෙන්ම දැනෙන හැඟෙන ස්වභාවයට කියනවා ජානාති. විජානාති කියලා කියන්නේ අපි විශේෂයෙන් දැනගන්නවා. ඒ කිව්වේ අපි යම් දැනගැනීමක් ඇද්ද දැනගැනීම පිළිබඳ ගවේෂණාත්මකව බලනවා. දැන් අපි ඇස කියලා සාමාන්‍ය ස්වභාවය පේනවා, අඳුනනවා. කන කියලා අපිට සාමාන්‍ය ස්වභාවය තේරෙනවා, දැනෙනවා. ශරීරය කියලා සාමාන්‍ය ස්වභාවයේදී දැනෙනවා. කොටස් පිළිබඳව අපිට දැනෙන තේරෙනවා. නමුත් කන පිළිබඳ තවදුරටත් යම් කෙනෙක් ගවේෂණය කර කර කනේ කොටස් වෙන් කර කර යම් අධ්‍යයනයක් කන පිළිබඳව සිද්ධ කරනවා නම් භෞතික රාමුව තුල ශරීරයේ කොටස් පිළිබඳව සිද්ධ කරනවා නම් හෝ මොනෑම් හෝ දෙයක් පිළිබඳ විශේෂ කර කර හොයනවා නම් ගවේෂණය කරනවා නම් අන්න ඒකට අපි කියනවා විජානාති. එහෙනම් ජානාති කිව්වේ සාමාන්‍ය ස්වභාවයේ දැන ගැනීම. විජානාති කිව්වේ විශේෂයෙන් සිද්ධ කරන දැන ගැනීම. නමුත් ඒ දෙකම විඥාන ගෝචරව සිද්ධ කරන දැන ගැනීම දෙකක්. ඒක චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ ඇති කරගෙන ප්‍රඥාවෙන් සිද්ධ කරන දැන ගැනීමක් නෙවෙයි. නමුත් පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්නවා. මොකද්ද මේ ප්‍රඥාව? චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දැනගන්නවා. මෙන්න මේකට අපි කියනවා විදර්ශනා නුවණ. ජානාති විජානාති දෙකම එහෙමනම් විඥාණයට ගෝචර විඥානික දැන ගැනීම. පජානාති කිව්වේ එහෙමනම් ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් සිද්ධ කරනු ලබන දැන ගැනීම. ධාතු මානසිකාර්ය කිරීමට ධාතු මානසිකාර්ය තුළින් විදර්ශනාව සිද්ධ කරන්නට නම් විදර්ශනා නුවණින් දකින්නට වෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් ධාතු පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙන්නට උවමනයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් මෙනෙහි කරන්නේ නැති තැනක
යෝනිසෝ මනසිකාරය වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. විදර්ශනා නුවණ පහළ වෙන්නේ නැහැ. ඒක ලෝකේ අපි දැනගත්ත විශේෂ දැනගැනීමක් තුල සමත කමඨහනක් වැඩෙන්නට පුළුවන්. සිතෙහි සමාධිමත් බවක් වැඩෙන්නට පුළුවන්. නමුත් විදර්ශනාව පිළිබඳ ඥානය නුවණ පහළ වෙන්නේ නැහැ. අපි බලමු එහෙමනම් මේ පජානාති කිව්ව විදර්ශනාව පිළිබඳ නුවණ වැඩෙන විදිහට කොහොමද ධාතු මනසිකාරය සිද්ධ කරන්නේ කියලා. විදර්ශනාව කිව්වම හොඳට අපි තේරුම් ගන්න ඕන ඒ වැඩෙන්න ඕන දුක්ඛේ ඥානම් දුක්ඛ සමුදය ඥානම් දුක්ඛ නිරෝධේ ඥානම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක පිළිබඳ නුවණ වැඩෙන්න ඕන. දුකේ හට ගැනීම පිළිබඳ නුවණ වැඩෙන්න ඕන. දුකේ නොහට ගැනීම පිළිබඳ නුවණ වැඩෙන්න ඕන. දුක නොහට ගැනීමට තිබෙන මාර්ගය පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳව නුවණ වැඩෙන්නට ඕන. අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා තිබෙන්නේ ඇතිවීම නැතිවීම විදිහට සමුදය නිරෝධය අර්ථකථනය කරගෙන අපි ධාතු මනසිකාරයට යනවා. ධාතු ඇතිවෙමින් නැති වෙනවා ඇතිවෙමින් නැති වෙනවා. මොහොතක් මොහොතක් පාසා ධාතුවේ හට ගැනීමක් තියෙනවා නැති වී යාමක් තියෙනවා. අපි මෙහෙම හිතනවා. හැබැයි මේ ධාතුව මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන බව, මේ ධාතුව මොහොතක් මොහොතක් පාසා බිඳී යන බව සම්මත සමාජය තුල විඥානාති කියන මට්ටමින් විශේෂයෙන් ඒ පිළිබඳ ගවේෂණය කරලා දැනගත් විඥාන ගෝචර නුවණක් ඇති ඇත්තන්ට පවා වැටහෙන කාරණාවක්. එහෙමනම් මේ විඥාන ගෝචර නුවණකින් ප්‍රඥාව පූර්වංගම නොවි චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් තොරව වැඩෙන දේ විදර්ශනාව වෙන්නේ නැහැ. මේකට මූලිකතම හේතුව තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනාකොට අවබෝධයක් නොමැතිකම. දුක සමුදය නිරෝධ මාර්ගයේ පිළිබඳව අවබෝධයක් නැහැ. වචන මාත්‍ර වශයෙන් මතක තියා ගනිමින් අපි වෙනත් විෂය ධාරාවක් හදාරන විදිහට දුක කියලා කියන්නේ මේ ලෝකේ සත්වයෝ මෙන්න මේ විදිහට දුක් විඳින එකය. ඒක හටගන්නේ නැවත නැවත මේ තණ්හාව හදන නිසාය. ඒ තියෙන දුක නැති කරන්නට මේ ලෝකෙට තියෙන තණ්හාසය දුරු කරන්නට ඕනි කියලා අපි හිතාගෙන ඒක තමයි චතුරාර්ය සත්‍ය කියලා අපි අර්ථ දක්වගෙන දුක දුකේ ඇතිවීමත් දුකේ නැතිවීමත් දුක නැති කරන මාර්ගයක් කියන න්‍යායාත්මක වචන ටික දරාගෙන තමයි
අපි මේ විදර්ශනාව කියලා ඒ විඥාන ගෝචර දැනුම නැවත නැවත මෙනෙහි කර භාවනාව වඩලා තියෙන්නේ. නමුත් ඒ විඥාන ගෝචරව අපි ලබාගත් දැනුමට එහා ගියපු වචන පද ඉක්මවපු වචන පද මතක තබා ගත්තත් නැතත් ප්‍රඥා ගෝචර විශේෂ නුවණක් තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ කියලා කියන්නේ. අපි බලමු එහෙමනම් මොකද්ද දුක්ඛාර්ය සත්‍ය කියන්නේ? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන්නේ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා පෙන්වන්නේ. මොකද දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව නොදන්නවා නම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ නොදන්නවා නම්, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳ නොදන්නවා නම්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳ නොදන්නවා නම් අපි එකට කියනවා දුක්ඛේ අඥානම්, දුක්ඛ සමුදය අඥානම්, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ අඥානං. ඥානේ නැතිකම්, නුවණ නැතිකම්. අපි දුක පිළිබඳ දන්නවා. කොහොමද දන්නේ? ලෙඩ වෙන දුක, ජරාවටපත් වෙන දුක, ව්‍යාධි දුක, මරණ දුක අපිට ගෝචරයි. අපි දන්නවා. ඒ දන්න දෙයට අපි කියනවා ඥානාති. තවදුරටත් අපිට පුළුවන් ඒ ලෙඩ වර්ගීකරණය කර ඒ ලෙඩේ පිළිබඳ ගවේෂණය කර එහෙම නැත්නම් ඒ දුක පිළිබඳ, ඒ දුක්ඛිත ජරා මරණ පිළිබඳ විමසා බලා ඒකට හේතු හොයා ගවේෂණය කරනවා නම් ඒකට අපි කියනවා විඥානාති, විශේෂයෙන් මේ පිළිබඳ දැනුවත් වෙනවා. නමුත් පජානාති කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් මේ පිළිබඳ දැනගන්නවා. ජාති දුක ගැන, ජරා දුක ගැන, ව්‍යාධි දුක ගැන, මරණ දුක ගැන මේ සියලු දුක් රසේ සකස් වීම පිළිබඳව සංක්ෂිප්තවම කිව්වොත් අපි පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන දැනගන්නවා. ඔන්න අලුත් වචනයක් ආවා. පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන දැනගන්නවා. මේ පංච උපාදානස්කන්ධය කියලා කිව්වෙත් වෙන යම් දෙයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ තමන්ගේ එදිනදා ජීවිතේ ලබන ජීවිත අත්දැකීම. අනේ ජීවිත අත්දැකීම තුළ විශේෂ නුවණකින් දැනගන්නවා කියන තැන. ඒතොට විශේෂ නුවණ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ වැඩෙන විදිහට දැනගන්නවා කියන එක. අපි මෙහෙම හිතුවොත් ජීවිතේ අපි පෙනීම පිළිබඳ දැනගන්නවා, ඇහිීම පිළිබඳ දැනගන්නවා, දැනීම පිළිබඳ දැනගන්නවා, දැනගැනීම පිළිබඳ දැනගන්නවා. පේන, ඇහෙන, දැනෙන, දැනගන්න අත්දැකීම් ටික ජීවිතේ ලැබෙනවා. මේ එදිනදා ලැබෙන අත්දැකීම් පිළිබඳව දැනෙන එකට අපි කියනවා ජානාති. ඒ ලැබෙන අත්දැකීම් පිළිබඳ විශේෂයෙන් හොයා බලා නැවත නැවත ඒ පිළිබඳ සිතා බලනවා නම්, ඒ පිළිබඳ සොයනවා නම් විශේෂ ආකාර වලින්
ඒකට අපි කියනවා විජානාති. ඔය දෙකම ඉක්මවමින් පෙනීම පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දකිනවා නම්, ඇසීම පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දකිනවා නම්, දැනීම පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දකිනවා නම්, දැන ගැනීම පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණින් දකිනවා නම්, අන්න ඒකට තමයි අපි කියන්නේ පජානාති. ඒ පජානාති කියන තැන තමයි විදර්ශනා නුවණ වැඩෙන්නේ. අපි මෙහෙම හිතමුකෝ. අපි පොදුවේ ගත්තොතින් එදිනදා ජීවිතයේ ජීවිත අත්දැකීම් ටික කියලා කියන්නේ පේන්න, ඇහෙන්න, දැනෙන්න, දැනගන්න අත්දැකීම් ටික. පෙනෙන්න, ඇහෙන්න, දැනෙන්න, දැනගන්න ඒ අත්දැකීම් ටික ඇසුරු කරගෙන තමයි අපි ජීවිතයේ විශේෂ දැනගැනීම් වලට යන්නේ. කෙස්ය කියලා විශේෂයෙන් දැනගන්නවා. ලොම්ය කියලා විශේෂයෙන් දැනගන්නවා. නියය කියලා විශේෂයෙන් දැනගන්නවා. දත්‍ය කියලා විශේෂයෙන් දැනගන්නවා. තව විදිහකට කිව්වොත් ඇලදොල පිළිබඳ, ගංගා පිළිබඳ, මහා සමුද්‍ර පිළිබඳ, ඉරහඳ තාරකා ගස්ගල් පිළිබඳ, අම්මා තාත්තා දුවදරුවෝ පිළිබඳ, දේපල වස්තු ධනය පිළිබඳව දැන හඳුනගන්නේ පේන, ඇහෙන, දැනෙන, දැනගත්ත ටිකත් එක්ක පදනම් වෙලා. එහෙනම් ඔන්න අපිට කියන්න පුළුවන් පේන, ඇහෙන, දැනෙන, දැනගන්න මට්ටම් ටික ජානාති. ඒ පිළිබඳව නාම මාත්‍ර වශයෙන් විශේෂ කර දැනගන්න ස්වභාවය විජානාති. ඒ විජානාති මට්ටමේ දැනගැනීමකින් අපිට ලෝකයේ ඉක්මවන්නට හෝ විදර්ශනාව වඩන්නට හෝ හැකියාවක් නැහැ. අපි ලෝක සම්මතයේ හැමදාම දැන හඳුනගන්නේ තියෙන දෙයක් කෙනෙක් විසින් දැනගන්නවා කියන මානසික මට්ටම මත පදනම් වෙලා. කොටින්ම කිව්වොත් ඇහැ කන නාසය දිව ශරීරය මනසෙන් යුක්ත සත්වයෙක්, පුජ්‍යලයෙක් ලෝකයේ තියෙන ද්‍රව්‍ය වස්තුන් පිළිබඳව දැනගන්නවය, හඳුනගන්නවය කියන මානසික මට්ටම මත තමයි අපි මේ ජානාති විජානාති කියන දැනගැනීම් ටික සිද්ධ කරන්නේ. නමුත් ඇහැ තියෙන බවට, රූපේ තියෙන බවට, තියෙන ඇහෙන් තියෙන රූපය දකින බවට, කන තියෙන බවට, ශබ්දය තියෙන බවට, තියෙන කනෙන් තියෙන සද්දය අහන බවට, නාසය තියෙන බවට, ගන්ධය තියෙන බවට, තියෙන නාසයකින් තියෙන ගන්ධය හඳුනගත්ත බවට, දිව තියෙන බවට, රසය තියෙන බවට, තියෙන දිවෙන් තිබෙන රසය හඳුනාගත් බවට, කය තිබෙන බවට, පොට්ටබ්බයන් තිබෙන බවට, තියෙන කයෙන් තිබෙන පොට්ටබ්බයන්
හඳුනාගත් බවට තමයි අපි ඥානාති විඥානාති කියන දැක්ම අරගෙන යන්නේ. ඒ මට්ටමේ ඉඳලා අපි මොකද්ද කරන්නේ? තිබෙන පවතින ඇහැ කන නාසය දිව ශරීරය පිළිබඳව රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් පිළිබඳව ඒවායේ කැඩීම පිළිබඳ බෙදීම පිළිබඳ වෙන්කිරීම සිද්ධ කරා කඩ කඩා බෙද බෙදා වෙන්කොට කොට බලන ස්වභාවය වැටෙනවා ඥානාති විඥානාති කියන මට්ටමට. නමුත් බුද්ධ දේශනාවට අනුකූලව බලනකොට ඇහැ කන නාසය දිව ශරීරයද රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්ද තිබෙන ධර්ම බවට පත් කරලා විග්‍රහයන් සිද්ධ කරන්නේ නැහැ. නිතරම පෙන්වන්නේ ඇහැ සමුදය ධර්මයක්, රූපය සමුදය ධර්මයක්, කන සමුදය ධර්මයක්, ශබ්දය සමුදය ධර්මයක්, සෝත විඥානය සමුදය ධර්මයක්, නාසය සමුදය ධර්මයක්, ගන්ධය සමුදය ධර්මයක්, ඝාන විඥානය සමුදය ධර්මයක්, දිව සමුදය ධර්මයක්, රසය සමුදය ධර්මයක්, දිව්‍යා විඥානය සමුදය ධර්මයක්, කය සමුදය ධර්මයක්, පොට්ටබ්බේ සමුදය ධර්මයක්, කාය විඥානයේ සමුදය ධර්මයක්. ඒ විතරක් නෙවෙයි ඇහැ කන නාසය දිව ශරීරය රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් චක්කු සෝත ඝාන දිව්‍යා කාය ආදී විඥානයන් නිරෝධ ධර්ම විදිහට පෙන්වනවා. සමුදය ධර්ම විදිහට නිරෝධ ධර්ම විදිහට මේ ටික විස්තර කරනකොට මේ ටික විග්‍රහ කරනකොට අපි පුරුදු වෙලා තියෙනවා සමුදය ධර්ම කියනකොට ඇතිවිච්ච ධර්ම විදිහට ගන්නට, නිරෝධ ධර්ම කියනකොට නැති වෙන ධර්ම විදිහට ගන්නට. ඇහැ ඇතිවිච්ච ධර්මයක්, රූපය ඇතිවිච්ච ධර්මයක් කියලා ඇති බවට ගන්නවා. ඒ ඇති බවට ගත්ත දෘෂ්ටිය මත පදනම් වෙලා නැති වෙන ධර්ම බවට මෙනෙහි කරනවා. අනේ මේ ඇහැ රූප කන සද්ද නාස ගන්ධ දිව රස කය පහස ආදී දේවල් සියල්ල ඇතිවිච්ච දේවල්. ඒ ඇතිවිච්ච දේවල් යම් දවසක යම් මොහොතක ගෙවිලා විනාශ වෙලා ජරා ජීර්ණ භාවයකට පත් වෙලා නැති වෙනව නේද කියලා මෙනෙහි කර කර අපි ඉන්නට පුරුදු වෙලා තියෙනවා. නමුත් ඒ ස්වභාවය පිළිබඳව අපි හැමෝම ඥානාති මට්ටමින් දැනගත්ත දෙයක්, විඥානාති මට්ටමින් දැනගත්ත දෙයක්. නමුත් ඒ පජානාති කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දැනගත්ත දෙයක් නොවේ. අපි එහෙමනම් තේරුම් ගත යුතුයි මේ සමුදය නිරෝධය පිළිබඳව අපි දරාගෙන තිබෙන්නේ ලෝකයේ පවතින දෘෂ්ටි ටිකක්.
ලෝක සම්මත වශයෙන් අපි දැන කියාගත් අර්ථ ටිකක් ලෝකයේ ඉක්මවන නුවණකින් දැනගත් පජානාති කියන මට්ටමක් නෙවෙයි. අපිට විශේෂයෙන්ම වචන මාත්‍රයෙන්ම මේ චතුරාර්ය සත්‍ය වරද්දාගත් ස්වභාවයක් පෙනෙන්නට තියෙනවා. සමුදය කිව්වාට පස්සේ ඇතිවීමත් නිරෝධය කිව්වාට පස්සේ නැතිවීමත් විදිහටයි අපි අර්ථ දක්වගත්තේ. නමුත් සමුදය කියන්නේ ඇතිවීමට වගේම නිරෝධය කියලා කියන්නේ නැතිවීමට නෙවෙයි. නිරෝධය කියලා කියන්නේ ඇති නොවීමට. නිරෝධය කියලා කියන්නේ ඇති නොවීමට. සමුදය ඇතිවීම, නිරෝධය ඇති නොවීම. සමුදය හට ගැනීම, නිරෝධය නොහට ගැනීම. සමුදය සකස් වීම, නිරෝධය සකස් නොවීම. එහෙමනම් ඔන්න අපි නැතිවීම කියන තැනින් නිරෝධය අර්ථ දක්වගෙන ඇතිවිච්ච දෙයක නැතිවීම බල බලා ඇත අන්තයෙන් නැති වෙන අන්තයට, ඇතිවිච්ච අන්තයෙන් නැති වෙන අන්තයට පත්වෙමින් යම් යම් සිහිපත් කර ගැනීම, යම් යම් සිතා ගැනීම සිද්ධ කරනු ලැබුවා. නමුත් ඒ ආකාරයේ යම් යම් සිතා ගැනීම, යම් යම් සිහිපත් කර ගැනීම අපි අන්තවාදී විදිහට සිද්ධ කළායේ කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ වැඩුණේ නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥාව අපිට වැඩුණේ නැහැ. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්නවා සමුදය කියන්නේ ඇතිවීම වගේම ඒ සමුදය කියන කාරණාවට අයිති ලෝකය. තව විදිහකට කිව්වොත් සමුදය කියන තැනට අයිති දුක. ඒ නිසායි අපි කියන්නේ දුකත් දුක්ඛ සමුදයත් කියලා. නිරෝධය කියන තැනට දුක අයිති නෑ. නිරෝධය කියලා කියන්නේ තිබුණු දුක නැති කළා කියන එක නෙවෙයි. පැවතිච්ච දුක නැති කළා කියන එක නෙවෙයි. නිරෝධය කියලා කියන්නේ දුක උදා වෙන්නම බැරි තැනක්. දුක උදා වෙන්නෙම නැති තැනක්. දුක පිළිබඳ කතා කරන්නටම බැරි තැනක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන්නේ දුක උදා නොවීමට, දුක සකස් නොවීමට, දුක හට නොගැනීමට යම් මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද? අන්නේ මාර්ගයට ප්‍රතිපදාවට කියනවා අපි නිරෝධය කියලා. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි, අපි අවබෝධ කරගත යුතුයි අපිට ජීවිතේ පවතින දුක නැති කරගන්නට නොවේයි බුදුදහම තියෙන්නේ. එහෙනම් මොකටද කියලා හිතෙයි? මේ පවතින දුක අවිද්‍යාව නැමැති දෘෂ්ටියෙන් හටගත් දෘෂ්ටි ජාලයක් බව අවබෝධ කරගන්නටයි අපිට බුදුදහම තිබෙන්නේ. අපි අවිද්‍යාව කියලා අහලා තියෙනවා චතුරාර්ය සත්‍ය නොදන්නා බවට නමක්.
චතුරාර්ය සත්‍ය නොදන්නා බව අවිද්‍යාව කියලා අහලා තියෙනවා. එහෙමනම් අවිද්‍යාව කියන්නේ දෘෂ්ටියක් බවත් අපි අහලා තියෙනවා. අවිද්‍යා පච්චා සංඛාරා සංඛාර පච්චා විඥානං විඥාන පච්චා නාම රූපං නාම රූප පච්චා සලආයතන සලආයතන පච්චා පස්සෝ පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදානං උපාදාන පච්චා භවෝ භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා සම්භවಂತಿ ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. අපි මේ විදිහට දුක්ඛේ සකස් වීම පිළිබඳ දුකේ හට ගැනීම පිළිබඳව අහලා ඇති ශ්‍රවණය කළා ඇති. අපි හැබැයි අහලා තිබුණේ දුක නම් දුකට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව නම් දෘෂ්ටියක් බව. හැබැයි අවිද්‍යාව මූලික කරගෙන තමයි සංකාර හැදෙන්නේ, විඥාන හැදෙන්නේ, නාම රූප, සලආයතන, පස්සය, වේදනාව, තණ්හාව, උපාදානයේ භවය, ජාතිය, ජරා මරණය, ශෝක පරිදේවය, දුක්ඛ දෝමනස්ස, උපායාසය නැමැති සියලු දුක් රැසේ හට ගැනීම සිද්ධ වෙන්නේ අවිද්‍යාව මූලික කරගෙන. එහෙනම් අවිද්‍යාව දෘෂ්ටියක් නම් ඒ දෘෂ්ටිය මූලික කරගෙන උපදින්නේද තවත් දෘෂ්ටියක්මයි. ඔන්න අපිට එහෙමනම් වැදගත් කාරණාවක් මතුවෙනවා. අවිද්‍යාවෙන් උපදින සංඛාරයක් දෘෂ්ටියක් එහෙමනම්. ඇයි? අවිද්‍යාව නැමැති දෘෂ්ටිය මූලික කරගෙනයි සංඛාරය පහළ වෙන්නේ, සංඛාරය උපදින්නේ. එහෙම බැලුවතින් එහෙමනම් අවිද්‍යාවෙන් උපදින සංඛාරය දෘෂ්ටියක්. සංඛාරයෙන් උපදින විඥානයේ දෘෂ්ටියක්. විඥාණයෙන් උපදින නාම රූපයේ දෘෂ්ටියක්. හොඳට මතක තියාගන්න, අවිද්‍යාවට පස්සේ සංඛාරය එහෙම නෙවෙයි. සංඛාරයට පස්සේ විඥානය එහෙම නෙවෙයි. අවිද්‍යාව ඇති කල්හිම සංඛාර වේ. සංඛාර ඇති කල්හිම විඥාන වේ. විඥාන ඇති කල්හිම නාම රූප වේ. නාම රූප ඇති කල්හිම සලආයතන වේ. සලආයතන ඇති කල්හිම ස්පර්ශය වේ. ස්පර්ශය ඇති කල්හිම වේදනාව වේ. වේදනාව ඇති කල්හිම තණ්හාව වේ. තණ්හාව ඇති කල්හිම උපාදානය වේ. උපාදානය ඇති කල්හිම භවය වේ. භවය ඇති කල්හිම ජාතිය වේ. ජාතිය ඇති කල්හිම ජරා මරණය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගේ සකස් වීම වේ. එහෙනම් මෙතනදී අවිද්‍යාවෙන් තොර සංඛාරයක්වත් සංඛාරයෙන් තොර විඥානයක්වත් විඥාණයෙන් තොර නාම රූපයක්වත්
නාම රූපයෙන් තොර සලායතනයක්වත් සලායතනයෙන් තොර ස්පර්ශයක්වත් ස්පර්ශයෙන් තොර වින්දනයක්වත් වින්දනයකින් තොර තණ්හාවක්වත් තණ්හාවකින් තොර උපාදානයක්වත් උපාදානයකින් තොර භවයක්වත් භවයකින් තොර ජාතියක්වත් ජාතියකින් තොර ජරා මරණ ශෝක පරිදේවයක්වත් ගැන කතා කරන්නට බෑ. කොටින්ම කිව්වොත් මේ එක එක කොටස වෙන්වෙන්ව පවතින ධර්ම වාසයෙන් එකක් කරලා වෙන්කොට ප්‍රකාශයට පත් කළ නොහැකි. එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ අංග 12 එක එක වෙන් කර කර සලායතන වෙනම හෝ ස්පර්ශ වෙනම හෝ වින්දනයන් වෙනම හෝ කතා කළ නොහැකි. මේ සමස්ත පටිච්ච සමුප්පාදයේම සමුදය සිද්ධ වෙන්නේ අවිද්‍යාව නැමැති දෘෂ්ටිය මූලික කරගෙන. ඔන්න එහෙමනම් අවිද්‍යාව නැමැති දෘෂ්ටියෙන් උපන් දෘෂ්ටි ගොඩක් තමයි මේ අංග 12ම. එහෙනම් දෘෂ්ටියක් කියලා කියන්නේ ඇත්තකට නොවේ. දෘෂ්ටියක් කියලා කියන්නේ තියෙන දෙයකට නොවේ. අහුවිච්ච මුලාවිච්ච දෙයකට. එහෙනම් මේ මුළු පටිච්ච සමුප්පාදයටම අපි අහුවෙලා තියෙන්නේ මුලා වෙලා තියෙන්නේ අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ හිර වෙලා සංඛාරයේ නැමැති දෘෂ්ටියේ හිර වෙලා විඥානයේ නැමැති දෘෂ්ටියේ හිර වෙලා නාම රූපයේ නැමැති දෘෂ්ටියේ හිර වෙලා සලායතන නැමැති දෘෂ්ටියේ හිර වෙලා ස්පර්ශය නැමැති දෘෂ්ටියේ හිර වෙලා වේදනාව නැමැති දෘෂ්ටියේ හිර වෙලා තණ්හාව නැමැති දෘෂ්ටියේ හිර වෙලා උපාදානයේ නැමැති දෘෂ්ටියේ හිර වෙලා භවය නැමැති දෘෂ්ටියේ හිර වෙලා ජාතිය නැමැති දෘෂ්ටියේ හිර වෙලා ජරා මරණය නැමැති දෘෂ්ටියේ හිර වෙලා. එහෙනම් අපි මේ මුළු සමස්ත පටිච්ච සමුප්පාදයටම දෘෂ්ටි ජාලාවකින් හිර වෙලා තිබෙන්නේ. ඒ දෘෂ්ටි ජාලාව තමයි පටිච්ච සමුප්පාද දැල විදිහට අපිට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ. මේ දුකත් සමුදයත් කියලා කියන්නේ එහෙමනම් අවිද්‍යාවත් අවිද්‍යාවේ සමුදයත් අවිද්‍යාවත් අවිද්‍යාවේ සමුදයත් ඇද්ද ඒ දුකෙත් දුක්ඛ සමුදයත් එතනමයි. මුළු පටිච්ච සමුප්පාදයේම ක්‍රියාකාරීත්වය එතනමයි. එහෙනම් දුක සමුදය කියන එක අවිද්‍යාවට අයිති. නිරෝධ මාර්ගය කියලා කියන්නේ එහෙමනම් අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලායතන නිරෝධා සලායතන නිරෝධෝ පස්ස නිරෝධා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා නිරුජ්ජಂತಿ ඒව මේතස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඔන්න එහෙමනම් අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ නොහට ගැනීමෙන් අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ සකස් නොවීමෙන් අවිද්‍යාව නැමැති දෘෂ්ටිය ගොඩ නොනැගීමෙන් සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස යන සියලු දෘෂ්ටිගතයන්ගේ නොහට ගැනීම නිරෝධී වේ. එහෙනම් ඔන්න අපි තේරුම් ගත යුතුයි දුක අපි කතා කරන හැම වෙලාවකම දුකට මුහුණ පාන හැම වෙලාවකම දුක සකස් වෙන හැම තැනකදීම අවිද්‍යාව ක්‍රියාත්මකයි. එහෙමනම් දුක සමුදය කියලා කියන්නේ අවිද්‍යාවට අයිති කාරණාවක්. නිරෝධ මාර්ගය කියලා කියන්නේ ප්‍රඥාවට අයිති අවිද්‍යාව දුරු වෙන පැත්තක්. ප්‍රඥාවට අයිති අවිද්‍යාව දුරු වෙන පැත්තක්. ඒ අවිද්‍යාව දුරු වෙන පැත්ත ලෝකෙට අයිති නෑ. ඒ අවිද්‍යාව දුරු වෙන පැත්ත තුල අපිට කියන්නට පුළුවන් කමක් නැහැ තිබුණු දුකක නැති කිරීමක් කියලා. මොකද දුක කියන්නේ දෘෂ්ටියක් නිසා. දුක කියලා කියන්නේ අවිද්‍යාව නැමැති දෘෂ්ටියෙන් උපන් දෘෂ්ටි ජාලයක් නිසා. අපි මෙහෙම හිතමුකෝ උපමාවක් වශයෙන් අපි ඔන්න ධාතු මනසිකාරය කරන්නට සූදානම් වෙනවා. අපි හිතමු අපි ශරීර කූඩුව අරගෙන මේ ශරීරයේ කොටස් වශයෙන් වෙන් කරනවා. කෙස් වශයෙන්, ලොම් වශයෙන්, නිය වශයෙන්, දත් වශයෙන්, සම වශයෙන්, මස් වශයෙන්, ඇට වශයෙන්, ඇට මිදුළු වශයෙන් මේ ආදී කොටස් වලට අපි වර්ගීකරණය කරනවා. මෙහෙම කර අපි බලනවා මෙතන තියෙන්නේ ධාතුවක් පමණයි. මෙතන තිබෙන්නේ ධාතුවක් පමණයි. කෙස් කියලා දෙයක් ඇත්තටම නැහැ. නිය කියලා දෙයක් ඇත්තටම නැහැ. ඇති වෙන නැති වෙන පඨවි ආපෝ තේජෝ වායෝ නැමැති සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයක් පමණි කියලා හිතනවා. නමුත් ඒ අපි හිතන ස්වභාවයත් අයිති වෙලා තියෙන්නේ සතර මහා භූතයේ ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේම මේ ඇති වෙන නැති වෙන ස්වභාවය පිළිබඳ දකින්න කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් මේ කෙස්ලොම් නියද සම්මස්නහර විදියට දරාගත්ත එහෙම නැත්නම් ඇති වෙමින් නැති වෙන පඨවි ආපෝ තේජෝ වායෝ භවට දරාගත් පුජ්‍යලේක් සත්වයක් ඉන්නවා. නමුත් ඒ ඉන්න සත්වයා පුජ්‍යලයා හිතනවා මේක සත්ව නෙවෙයි, මේක පුජ්‍යල නෙවෙයි, මේක ආත්ම නෙවෙයි, ධාතුවක් කියලා හිතේ. මේක විදර්ශනාව නෙවෙයි, ඒක අර විශේෂ කර විශේෂයෙන් දකින විඥානාති පැත්ත. එහෙනම් විදර්ශනාවේදී කොහොමද මේ ධාතු මානසිකාර්ය සිද්ධ කරන්නේ? අර විශේෂයෙන් දැනගත් නුවණ අපිට උපකාරයි, උපකාර නෑ කියන්ට බෑ මේ ප්‍රඥාවෙන් දැන ගැනීමට. දැන් මොකද කරන්නේ? අපි බලනවා කෙස් කියලා දැනගත්තා නම් ඒ සමුදයක්. ඇයි? ඒ ඇති බව දැනගත්තා. ඒ ඇති බවට ගත්ත තැන අනිවාර්යයෙන්ම අපිට නැති වෙන බවක් හම්බ වෙනවාමයි. ඇයි? ඇතිවිච්ච දේ නැති වෙනවා. ඇති බවට ගත්තොත් නැතිවීමක් තියෙනවා. ඇති බවට ගත්තොත් වෙනස් වීමක් තියෙනවා, හොඳ අතට හෝ නරක අතට. ඇති බව තුලත් අනිත්‍යයක් තියෙනවා. ඇතිවිච්ච දේ කොයි ආකාරයක හරි නැතිවීමකට, වෙනස් වීමකට භාජනය වෙනවා.
ඒකට අපි කියනවා දුක සමුදය පැත්ත. ඔන්න එහෙමනම් අපි තේරුම් ගන්නවා අවිද්‍යාව මූලික කරගෙන බැලුවට පස්සේ අපිට ඇති බවත් ඇති දේ වෙනසෙන නැති වෙන බවත් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට දුකෙන් පිරිච්ච දෙයක් මුණ ගැහෙනවයි. එක්කෝ මේ නැති වෙන තන ප්‍රියයන්ගෙන් වෙන්වීමක් වෙන්න පුළුවන්. Taman කැමැති දේ නැති වී යාමක් වෙන්න පුළුවන්. අකමැති දේ ලන්වීමක් වෙන්න පුළුවන්. ජරා ජීර්ණ භාවයට පත්වීමක් වෙන්න පුළුවන්. මේ සියල්ල අපිට හම්බ වෙන්නේ දුක සමුදය ඇතුලේ. නමුත් අපි ගත්තොත් මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ටිකම අරගෙන බැලුවොත් කෙස් බව කෙස් දන්නේ නැහැ, ලොම් බව ලොම් දන්නේ නැහැ, නිය බව නිය දන්නේ නැහැ, දත් බව දත් දන්නේ නැහැ. ඒක පෙනීමක්. හැබැයි ඒක පෙනීමක් බවවත් පෙනීම දන්නේ නැහැ. නමුත් මෙන්න මේ පෙනීම එක්කලා ගොඩනැගෙනවා අවිද්‍යාව. ඒ අවිද්‍යාව තමයි පෙනෙන්නේ මටය කියන සංඥාව දෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ? අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේද ආත්මීය ස්වභාවයක් කෙනෙක් බවට පනවන්නට බැරි මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික මට පේනවා කියන දෘෂ්ටියට අරගත්තට පස්සේ දැන් මොකද්ද වෙන්නේ? මට පේන යමක් හම්බ වෙනවා. ඒ යම තමයි මට කෙස් පේනවා, ලොම් පේනවා, නියදත් පේනවා කියන තැනින් බැහැ ගන්නවා. නමුත් අපි තේරුම් ගත්තොත් පෙනීම නැමැති ක්‍රියාවලියට පෙනීම හම්බ වෙන්නේ නැහැ. ඇසීම නැමැති ක්‍රියාවලියට ඇසීම හම්බ වෙන්නේ නැහැ. දැනීම නැමැති ක්‍රියාවලියට දැනීම හම්බ වෙන්නේ නැහැ. දැන ගැනීම නැමැති ක්‍රියාවලියට දැන ගැනීම හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ පේනවා කියන සිද්ධියට ඒ සිදුවීම හම්බ වෙලා නැහැ. නමුත් පේනවයි කියලා දැනගත්ත පුජ්‍යල භාවයට පුජ්‍යල දෘෂ්ටියට පෙනීම හම්බ වෙලා. දැන් ඒ පෙනීම හම්බුණා කියලා කියන්නේ දුක හම්බ වෙලා. දැන් කෙනෙක් යමක් කෙනෙකුට මුණ ගැහුණා කියලා කියන්නේ දුක සමුදය වෙන පාර හම්බ වෙලා. දැන් මේ මුණ ගැහිච්ච දේත් එක්ක ගනුදෙනුව සකස් කරනවා. මේකට කියනවා දුකත් සමුදයත් කියලා. අපි ඔන්න විදර්ශනාවෙන් මේ ධාතුව දිහා බලනවා. කොහොමද බලන්නේ? මේ පෙනුණා කියන සිද්ධිය කෙස්ලොම් නියදත් සම්මස්නහරවත් පඨවි ආපෝ තේජෝ වායෝවත් නෙවෙයි, කෙනෙකුට පෙනුණා නෙවෙයි, අතීතයෙන් ආව නෙවෙයි, අනාගතයට යනව නෙවෙයි, වර්තමානයේද කෙනෙක් පුජ්‍යලේ දෙයක් යමක් විදිහට නිත්‍ය ස්ථිර වශයෙන් පැනවිය නොහැකි ධර්මයක්. එහෙමනම් මේ සකස් වීම කියලා කියන්නේම සකස් වුණු බවට පෙන්නනවා කියන්නේම අවිද්‍යාව. හරියට මිරිඟුවේ වතුර ඇති බවට පෙන්නනවා හා සමානයි. මිරිඟුව බව නොදන්නා කෙනෙකුට ඒක වතුර බවට පත් වෙනවා. ඇත්තක් බවට පත් වෙනවා. ඒ ඇත්ත කරගත්ත දෙයත් එක්ක ගනුදෙනුව සිද්ධ කරනවා. නමුත් මිරිඟුව බව දැනගත්ත කෙනෙක් කවදාකවත් ඒක ඇත්තක් බවට පරිවර්තනය කරගන්නේ නැහැ. වතුර නැති බව දන්නවා. අන්න ඒ වගේ විදසුන් නුවණ වැඩිච්ච කෙනා කෙස්ලොම් නියදත් සම්මාස්නහර පිළිබඳ දකින්නේ ලෝකයා දකින්න කැඩෙන කුඩු වෙන බිඳන තැනකින් නෙවෙයි.
කෙස්ලොම් නියදස්සම් මස්නහර විදියට මෙනෙහි වුණාට මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන ක්‍රියාවලියක් ඒක නිත්‍ය නොවන ස්ථිර භාවයේ පෙන්වන්නට බැරි ආත්ම නොවන අනාත්ම වන දුක සමුදය බිහි කරන ක්‍රියාවලියක් බව නුවණින් දකිනවා. එතනදී නිරෝධයත් මාර්ගයත් ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙන්න මේකට අපි කියනවා විදර්ශනා නුවණ කියලා. ඉතින් මේ පිළිබඳව අපිට පුංචි දේශනාවකින් විස්තර කරලා අවසන් කරන්නට පුළුවන් කමක් නැහැ. තව දුරටත් අපි මේ ධාතු මනසිකාරය පිළිබඳව ඉදිරි දේශනාවකදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ මේ සිද්ධ කරගන්නට යෙදුනා වූ ධර්ම දානමය කුසලානිසංස බලයන් හේතු කොටගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම විදර්ශනා නුවණ වැඩිම පිණිසම හේතුවක් උපකාරයක් බවට පත් කරගනිත්වා කියන අදිෂ්ඨානය තමන් ජීවිතයේ ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ මෙනෙහි කරමින් ඉදිරියට කටයුතු සිද්ධ කරගෙන ධර්ම අවබෝධය ලබන්නටම හේතුවක් බවටම පත් කරගනිත්වා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කම ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා මාවනැල්ල කෝන්ගමුව අටුබැද්දවද්ද ලිපිනෙහි පදිංචි ශ්‍රියානී කුමාරී අබේසිංහ විශ්‍රාමික ගුරුමෑණියන් ලක්මාල් දීපාල් පුතුණුවරුන් මදුබාසිනී තාරකා ලේලිවරුන් සහ ස්කයිලී සෙලායා මිනිබිරිය සහ ඥාතීන් විසින් සදැහැති දායකත්වය දරාගෙන කටයුතු සිද්ධ කරනු ලැබුවා. මේ ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල මහිමෙන් දෙසැම්බර් මාස 25 වෙනි දිනට ජම්ම දිනයේ යෙදෙන ලක්මාල් රංජන් නබේරත්න පුතුටත් දෙසැම්බර් 27 වෙනි දිනට ජම්ම දිනයේ යෙදෙන දීපාල් අරවින්ද අබේරත්න පුතුටත් අංකයේ CN2 මරියාවත්ත ගම්පල ලිපිනෙහි පදිංචි දෙසැම්බර් 26 වෙනි දින ජම්ම දිනයේ යෙදෙන රේණුකා ජයසිංහ ඥාති සොයුරියටත් නිදුක් නිරෝගී චිරජීවනය වාසනාවන්ත සුබ ජම්ම දිනයකට ආශිර්වාද ගමන් වහවහා මේ ඇත්තන්ට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර දීම වෙනුවෙන් ප්‍රඥාව පහළ වේවා කියන ප්‍රාර්ථනාව ඇත්තන් විසින් සිදු කරනවා. අපිත් ආශිර්වාද කරනවා. 2019 සැප්තැම්බර් 16 වන දින අභාව පාත්‍ර වූ එල්.ආර්. අබේරත්න ස්වාමි පුරුෂයාටත් 2020 ජනවාරි 29 වෙනි දින අභාව පාත්‍ර වූ රෝහණ තිලක් අබේසිංහ සොයුරාටත් දෙපාර්ශවයේ පියවරුන් වන එල්.ආර්. පුංචිරාල බී.කේ. අබේසිංහ යන අයටත් මව්වරුන් වන පී. නෝනහාමි ඒ.පී.බී. අබේසිංහ යන අයටත් ඥාති සොහොයුරියක් වන එල්.ආර්. හිම්මැණිකේ එල්.ආර්. රම්මැණිකේ යන අයටත් ඥාති සොයුරන් වන සිරිල් කරුණාතිලක ඥානතිලක වික්‍රමාරච්චි එන්.ඒ.ඩී. ගුණතිලක යන සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වී වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම හේතු වෙත්වා උපනිශ්‍රේ වෙත්වා කියන පින් අනුමෝදනාව සිද්ධ කරනවා. සුජීවත්ව සිටින ලක්මාල් රංජන් අබේරත්න පුතුටත් දීපාල් අරවින්ද අබේරත්න පුතුටත් මදුබාසනී ධර්මවර්ධන තාරුකා නවරත්න ලේලිවරුන්ටත් ස්කයිලී සෙලායා අබේරත්න මිනිබිරියටත් සියලුම සහෝදර සහෝදරියන්ටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත්
ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙත්වා තම තමන්ගේ ඉෂ්ඨකාන්ත ප්‍රාර්ථනාවන් යහපත් විදිහටම ඉෂ්ට සිද්ධ වෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙත්වා ලක්වාසී ලෝකවාසී සියලු සත්වයන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයත් සුවපත් භාවයත් ධර්ම අවබෝධයත් ලැබීම පිණිසම හේතු වෙත්වා උපකාර වෙත්වා කියන ප්‍රාර්ථනාව පින් පැමිණවීම සිදු කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක් වේවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු මෝහක්ඛයෝ නිබ්බානං